අයිබෝන් පුතේ හැමෝටම අපි අද හමු වෙන්නේ ඔයගොල්ලෝගේ බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩමුළුවේ හතරවන වීඩියෝ ක්ලිප් එකත් එක්ක මේ අපි මීට අවස්ථා තුනකදී හමු වෙලා තියෙන මීට අවස්ථා තුනක් පෙර හමු වෙලා තිනවා මේ හතරවෙනි දෙනි. පුතේ අපි මේ දවස්වල මේ කරගෙන ඉන්නේ මේ ගිණුම්කරණයේ පස්වෙනි පාඩමට අදාළව විභාගයේ අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න තමයි සාකච්ඡා කරමින් සිටින මේ අවස්ථාව. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 100ක් ආසන්න වෙන්න පෞගේ වීඩියෝ ක්ලිප් එක. මේ දැන් සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයේ අපි කලින් වීඩියෝ ක්ලිප් දෙකකදී දෙවන තුන්වන වීඩියෝ ක්ලිප් දෙකේදීම සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රය මේක අවසන් කරන්න තවත් මේ වීඩියෝ ක්ලිප් එක විතරක් නෙමෙයි තව ඉදිරියේදී වීඩියෝ ක්ලිප් එකක් මේ වෙනුවෙන් කරන්න සිද්ධ වෙනවා. අපි එනවා මේකේ 16 වෙනි ප්‍රශ්නේ දා සාකච්ඡා කරගෙන යන්න අද. පුතේ 16 වෙනි ප්‍රශ්නේ. මේකේ තියෙනවා පහත දැක්වෙන ප්‍රකාශ අතරින් ගැළපුම් සංකල්පයට අදාළ වන ප්‍රකාශ තෝරන්න. මේ පස්වෙනි පාඩමෙන් පුතේ විභාගයේ බොහෝ ප්‍රශ්න එනවා. පස්වෙනි පාඩමෙන් තමයි විභාගයේ ගොඩක් ප්‍රශ්න හැදෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගත්තම බහුවර්ණ ප්‍රශ්න 3-4ක්ම මේ පාඩමෙන් අනිවාර්යෙන් වෙනවා. විවගත කොටසට එනවා. කෙටි සටහන් ලියන්න. විවරණ තෝරන්න එනවා. වරණ තෝරලා ගන්න එනවා. එතකොට මේ පාඩම පිළිබඳ පුළුල් අවබෝධයක් ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක අමාරු වෙනවා. රයිට්. මේ ගැළපුම් සංකල්පයට අනුව මේ ගැළපුම් සංකල්පයට අදාළ වන්නේ කුමක්ද කියලා අහන්න. අයන්න කිසියම් වියදමක් ආදායම සමග ඍජුවම හඳුනාගත හැකි නම් ඒවා ආදායමට අදාළ වියදම් ලෙස හඳුනාගත යුතුය. කිසියම් වියදමක් ආදායම සමග ඍජුවම හඳුනා ගන්න පුළුවන් නම් ඒවා ආදායමට අදාළ වියදම් විදියට හඳුනා ගන්න ඕනලු ඒක හරි. ආයන්න ආදායම ඉපැයීමට ඍජුව සම්බන්ධ නොවේ නම් ආදායම හඳුනාගත් කාලච්ඡේදයට සම්බන්ධ කර වේදම් හඳුනාගත යුතුය. ඒකත් හරි. ප්‍රවර්තන වර්ෂය තුලදී දරන ලද පිරිවැයකින් අනාගත ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් ඒ ප්‍රවර්තන වර්ෂයේ වේදමක් ලෙස හඳුනාගත යුතුය. ඒ කියන්නේ යම් කිසි වේදමක් දරනවා ඒක ප්‍රතිලාභ අනාගතයේ ලැබෙන්නේ නැත්නම් ඒක මේ වර්ෂය තුල වේදමක් විදිහට හඳුනා ගන්න ඕනලු. ඒකත් හරි. ඊයන්න කිසියම් පිරිවැයක් වේදමක් ලෙස හඳුනාගන්නේ නම් ඊට සම්බන්ධ ආදායමද හඳුනාගත යුතුය. නෑ එහෙමම නැහැ. එනිසා උත්තරේ දෙවෙනි එක 16ට උත්තරේ 2. 17 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් වන්නේ යම්කිසි දිනකින් අවසන් වර්ෂ තුල ව්‍යාපාරික ගනුදෙනුවක් සිද්ධීන් කිහිපයක් දීලා තිනවා. අපෙන් අහනවා මේ ගනුදෙනු වියදම් ලෙස හඳුනාගත යුතු වන්නේ කුමක්ද? පුතේ අයන්න රුපියල් 30000ක භාණ්ඩ මිලදීගෙන ඇත. එයින් වර්ෂයේ අවසානයේ 2000ක භාණ්ඩ ඉතිරි වේ ඇති අතර 1000ක භාණ්ඩ හරවා යව ඇත. 30000ක් ගැනුම් කරලා 2000ක් ඉතිරි වෙලා තියෙනවා. 1000ක් ආපසු යවලා තියෙනවා. ඒ කියන්නේ 30000න් 2000යි 1000යි දෙකම අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 3000. එතකොට වියදම් විදියට ගන්න වෙන්නේ 27000ක් විතරයි. ආයන්න 2009 4යි එක දින ලක්ෂ 5කට වත්කමක් මිලදී ගත් අතර එහි සුඹුන්නගේ ලක්ෂයක් බවත් ජීව කාලයේ වර්ෂ 5ක් බවත් තීරණය කර ඇත. එනම් මේ වත්කම ෂේ කරන්න ඕනේ. ලක්ෂ 5න් ලක්ෂයක් අඩු කරන්න ඕනේ. එතකොට ලක්ෂ 4යි. මේ ලක්ෂ 4 බෙදෙන්න ඕන 5ට. එතකොට එනවා අවුරුද්දකට 80000ක් එනවා. එනම් වියදම් විදියට ගන්න වෙන්නේ 80000යි. එයන්න රුපියල් ලක්ෂයක වියදමකින් පරිශ්‍රණයක් සිදු කර ඇත. එයින් වර්ෂ 5ක කාලයක් තිස්සේ ආදායම් මිපිය හැකි නිෂ්පාදිතයන් නිපදවිය හැකි බව තීරණය කර තිබුණත් පරිශ්‍රණය අසාර්ථක විය. පරිශ්‍රණය සාර්ථක වුණා නම් ඔය රුපියල් ලක්ෂය අවුරුදු 5ට බෙදලා රුපියල් 20000 ගානේ හැම අවුරුද්දෙම පරිශ්‍රණ වියදම් විදියට ගන්න ඕනේ. හොඳට දැනගන්න මේවා. පරිශ්‍රණයක් කරලා පරිශ්‍රණය සඳහා යන වියදම සාර්ථක වුණා නම් ඒ කියන්නේ පරිශ්‍රණය සාර්ථක වුණා නම් ඒ පරිශ්‍රණය සඳහා යන වියදම අවුරුදු 5ට බෙදලා එක් අවුරුද්දට ගන්න ඕන පරිශ්‍රණ වියදම් විදියට 20000. හැබැයි මෙතන විශේෂත්වය වෙන්නේ මේ පරිශ්‍රණය අසාර්ථක වෙනවා. පරිශ්‍රණය අසාර්ථක වුණා කියන්නේ පරිශ්‍රණයේ ආදායම් බිහි වෙන්නේ නැහැ. එහෙනම් පරිශ්‍රණය මෙතනින් එහාට වැඩක් නැහැ. ආදායම් ඉදිරියේදී බිහි වෙන්නේ නැහැ. එහෙනම් මේ පරිශ්‍රණ වියදම මේ කාල පරිච්ඡේදයේ මේ අවුරුද්ද වියදමක් විදියට ලක්ෂෙම ගන්න ඕනේ. ඊයන්න විකුණන සෑම ඒකකයකටම රුපියල් 10ක පුරස්කාරයක් ගෙවිය යුතු ඇත. වර්ෂ ආරම්භයේ ඒකක 2000ක් ඉතිරිව තිබූ අතර වර්ෂ අවසානයේදී ඒකක 3000ක් ඉතිරිව ඇත. වර්ෂය තුල ඒකක 9000ක් නිෂ්පාදනය කර ඇත. විකුණන සෑම ඒකකයකටම පුරස්කාර ගෙවන්න ඕන කිව්වම අපි බලන්න ඕන කීයක් විකුණලා තියෙනවද? ආරම්භයේ ඒකක 2000ක් තියෙනවා. වර්ෂ තුල ඒකක 9000ක් හදනවා. ඒතර ඔක්කොම ඒකක තියෙනවා 11000. ඔක්කොම ඒකක තියෙනවා 11000.
මේ 11000න් ඒකක 3000ක් ඉතිරි වෙනවා. ඉතිරි වුණාම අපි විකුණලා තියෙනවා ඒකක හරියටම 8000. අපි ඒකක විකුණලා තියෙනවා කීයක්ද? 8000ක් විකුණලා තියෙනවා. එහෙනම් මේ 8000 බිඳුවේ රුපියල් 10 ගානේ අපි ගෙවන්න ඕන පුරස්කාරය රුපියල් 80000. ඒතර උත්තරේට එන්නේ උත්තරේ 3. 17 වෙනි ප්‍රශ්නෙට 3 වෙනි එක උත්තරේ. 18 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ගනුදෙනුවා සිද්ධීන් සැරකිල්ලට ගන්න. අපෙන් අහන ප්‍රශ්නේ ඉහත ගනුදෙනුවා සිද්ධීන් ආශ්‍රිතව වියදම් හෝ ආදායම් ලෙස හඳුනාගත යුතු වගයන් කුමක්ද? කලින් එකේ වියදම් විතරයි දැන් මෙතන ආදායමුත් දීලා. බලමු. අයන්න. 15000ක තොගයක සුද්ධ උපලබ්ධිතාවගේ 13000. ඔයාලා ඉදිරියේදී ඉගෙන ගන්නවා 12 වසරේ ළමයි ඉදිරියේදී ඉගෙන ගන්නවා තොග ප්‍රමිතය LKS 2 තොග ප්‍රමිතය එක ඉගෙන ගත්තම මේවා හොඳටම තේරෙනවා. මේ විභාග ඉලක්කගත ප්‍රශ්න කතා කරන්නේ අපි 13 වසරේ ළමයි මේවා ඉගෙනගෙන තියෙනවා. මේ LKS 2 තොග ප්‍රමිතයේ කියනවා තොගයක පිරිවැය ඒ තොගේ සුද්ධ උපලබ්ධතාවය දක්වා කපා හරින්න ඕනේ. ඒ කියන්නේ පිරිවැය 15000යි සුද්ධ උපලබ්ධතාවය 13000යි. එහෙනම් අයන්න 2000ක් වියදම විදියට හඳුනා ගන්න ඕනේ. තොග කපා හැරීම වියදම විදියට 2000ක් හඳුනා ගන්න ඕනේ අයන්න. ආයන්න රුපියල් 20000ක ණය හිමියන්ට ඊළඟ වර්ෂයේ ආරම්භයේදී මුදල් ගෙවීම ස්ථිරවම සිදු කරන අතර එෙහිදී 2000ක වට්ටමක් ලැබේ. පොතේ අපි ණය හිමියන්ට සල්ලි ගෙවන්නේ ඊළඟ අවුරුද්දේ. ඒතර ඊළඟ අවුරුද්දේ ණය හිමියන්ට සල්ලි ගෙවනකොට අපිට වට්ටමක් හම්බ වෙනවා. ඒකට අපි කියනවා ලද වට්ටම. ණය හිමියන්ට සල්ලි ගෙවනකොට ලැබෙන වට්ටම ලද වට්ටම. ඒ ලද වට්ටම ජනිත වන්නේ ඊළඟ අවුරුද්දේ. ඒතර ඒක ඊළඟ අවුරුද්දේ තමයි ආදායම් බවට පරිවර්තනය වෙන්නේ. ඒක ඊළඟ අවුරුද්දේ ආදායමක් වෙන්න ඕනේ. එන එක මේ අවුරුද්දේ ආදායමක් විදිහට හඳුනා ගන්න බෑ. එතකොට බිඳුවක් එන්නේ ආයන්න. එයන්න. ප්‍රවර්තන වර්ෂයේ ණය විකුණුම මත ණයට විකුණුම මත ඊළඟ වර්ෂයේදී ලබා දීමට සිදු වන වට්ටම් ප්‍රමාණය 8000ක්. ඒ කියන්නේ මේ අවුරුද්දේ විකුණුම වෙනුවෙන් ඊළඟ අවුරුද්දේ තමයි සල්ලි හම්බ වෙන්නේ. ණයට විකුණුම වෙනුවෙන් ඊළඟ අවුරුද්දේ සල්ලි හම්බ වෙන්නේ. ඒ ඊළඟ අවුරුද්දේ සල්ලි හම්බ වෙනකොට අපිට ඒගොල්ලන්ට දෙන්න වෙනවා වට්ටමක් රුපියල් 8000ක්. 8000ක් වට්ටමක් දෙන්න. මෙන්න මේ දෙන වට්ටම ඒ අවුරුද්දේ වියදමක් විදියට ගන්නවද මේ අවුරුද්දේ වියදමක් විදියට ගන්නවද කියලා හිතා ගන්න ඕනේ. පොතේ ඒක මේ අවුරුද්දේ වියදමක් විදියට හඳුනා ගන්න ඕනේ. මොකද අනාගතයේදී ඇති වෙන්න පුළුවන් වියදමක් අපි මේ අවුරුද්දේ වියදමක් විදියට හඳුනා ගන්නවා. ඒතර ඈන්න 8000ක් වියදම් වෙන්නේ. ඊයන්න රුපියල් 3000ක ණය ශේෂයක් ලැබීමට මෙන්ම නොලැබීමට ඉඩ ඇත. පොතේ ණය ශේෂයක් තියෙනවා. ණයකතියෙක්ගේ රුපියල් 3000 ලැබෙන්නත් පුළුවන් කියනවා. නොලැබෙන්නත් පුළුවන් කියනවා. එහෙනම් අපි ලැබෙයි නොලැබෙයි කියන්නේ අවිනිශ්චිතයි. ලැබෙයිද නොලැබෙයිද කියලා හරියට කියන්න බෑ අවිනිශ්චිතයි. ඒ නිසා අපි ඒක වියදමක් විදියට ගන්න ඕන. 3000 වියදම. ඒතර උත්තරේ එනවා 18ට 4 වෙනි එක. 18ට උත්තරේ 4 වෙනි එක. හරිද පුතේ? right. 19. පහත දැක්වෙන්නේ දී ඇති ප්‍රකාශයේ පිළිබඳව සත්‍යද අසත්‍යද යන පැනේට සිසුන් 5 දෙනෙක් විසින් පිළිතුරු දී ඇති ආකාරයයි නිවැරදි පිළිතුර තෝරන්න. ප්‍රකාශයේ තියෙනවා මුදලින් නොලැබුණත් ඉපෙයූ ආදායම් හඳුනාගත යුතුය. ඔව් ඒක හරි. සල්ලි ලැබුණේ නැතුවට කමක් නැහැ. ආදායම් උපයලා තියෙනවා නම් ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න එක හරි. ලැබෙයි අපේක්ෂිත ආදායම් හඳුනා නොගැනීම. ලැබෙයි අපේක්ෂිත ආදායම් ඉදිරියට ලැබෙයි අපේක්ෂිත ආදායම් තියෙනවා නම් ඉදිරියේදී ලැබෙයි අපේක්ෂිත ආදායම් තියෙනවා නම් ඒවා හඳුනා ගන්නේ නැහැ. ලැබෙයි අපේක්ෂිත ආදායම් කියන්නේ පුතේ ඉදිරියේදී ලැබෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉදිරියේදී අපිට ලැබෙයි කියලා. ඒව ලැබෙන්න පුළුවන් ආදායම් තියෙනවා නම් ඒවා හඳුනාගන්නේ නැහැ. නෑ අපි ඒවා හඳුනා ගන්නවා. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. හඳුනා ගනී කියලා එන්නෝ. හඳුනා නොගනී කියලා තියෙන නිසා ඒක වැරදි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා විචක්ෂණතාවය නිසා ලාභය අවතක්සරු වීමක් සිදු වේ. විචක්ෂණතාවය කියලා කියන්නේ ආරක්ෂක සංකල්පය. ආරක්ෂක සංකල්පයට අනුව ණයගැතියන් වෙනුවෙන් අඩමාන ණය වෙන් කරනවා. මුදල් නොලැබෙවි කියලා. මෙන්න මේක වෙන් කිරීම වියදම් විදියට හඳුනා ගන්නකොට අපි කියනවා ලාභය අඩුවීමක් වෙනවා ඒක හරි. විචක්ෂණතාවය නිසා ලාභය අධිතක්සරු වීමට ඉඩ ඇත. විචක්ෂණතාවය නිසා ලාභය අධිතක්සරු වෙන්නේ නැහැ පුතේ. ලාභය අධිතක්සරු වෙන්න විදියක් නැහැ විචක්ෂණතාවය නිසා. ඒ නිසා ඒක වැරදි. එතකොට පළවෙනි එක හරි කිව්වා. එතකොට උත්තරේ එන්නේ දෙවෙනි එක. දෙවෙනි එක උත්තරේ. දෙවෙනි එක
උත්තරේ 20. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය ඇතුළත් කාණ්ඩය තෝරන්න. විචක්ෂණතාවය අනුව ලාභ අවතක්සේරු කිරීමක් සිදුවත් අධිතක්සේරු වීමක් සිදුවිය නොහැක. එක හරි. තොග විකුණු විට ඒවායේ පිරිවැයමෙන්ම තොග සුද්ධෝපලබ්ධිත අගය සිට පිරිවැය දක්වා කපෑරීම වියදම් ලෙස හඳුනාගත යුතුය. එහෙම නෑ පුතේ. ජංගම නොවන වත්කමක සුම්බුන් අගය ෂේ නොකරන්නේ නම් ඒ ආදායම් ඉපීමට දායක නොවන නිසාය. නෑ එහෙම එකක් නැහැ. ප්‍රවර්තන වර්ෂයේ ණයට ගැනුම් මත ඊළඟ වර්ෂයේදී ලැබෙන වට්ටම් ආදායම් ලෙස හඳුනා නොගන්නේ ගැලපුම් සංකල්පය නිසාය. නෑ පුතේ. එන උත්තරේ 4 වෙනි එක 20ට 4. 21 වෙනි ප්‍රශ්නේ සිට 23 වෙනි ප්‍රශ්නේ දක්වා අදාළ තොරතුරු දීලා තියෙනවා. අපි 21 වෙනි ප්‍රශ්නේ අහනවා ව්‍යාපාරයේ විසින් මුදල් පදනම අනුව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කළේ නම් ඒ වියදම යටතේ ආදායම් විස්තරයට මාරු කළ යුතු වගයන් වන්නේ. පුතේ හොඳට මතක තියාගන්න. අපිට ආදායම් ප්‍රකාශන හදන්න පුළුවන් මුදල් පදනමට. මුදල් පදනමේදී කරන්නේ මුදලින් ලද ආදායම් විතරයි ගන්න. ඒ වගේම මුදලින් ගෙවපු වියදම් විතරයි ගන්න. මොකද කිව්වේ? මුදලින් ලද ආදායම් ගන්නවා, ඒ වගේම මුදලින් කරපු වියදම් ගන්නවා. ඒ මුදල් පදනම. හැබැයි උපචිත පදනමකුත් තියෙනවා. මේ උපචිත පදනමේදී ලාභ ගණනය කරද්දී මුදලින් ලද සහ ලැබිය යුතු මුදලින් ලද සහ ලැබිය යුතු කියන දෙකම ආදායම විදියට හඳුනා ගන්න. ඒ වගේම මුදලින් ගෙවූ සහ ගෙවිය යුතු කියන දෙකම වියදම විදියට හඳුනා ගන්නත් ඕනේ. මුදලින් ලද සහ ලැබිය යුතු කියන දෙකම ආදායම විදියටත් හඳුනා ගන්න ඕනේ. මුදලින් ගෙවූ සහ ගෙවිය යුතු කියන දෙකම වියදම විදියට හඳුනා ගන්නත් ඕනේ. ඒ තමයි උපචිත සංකල්පය. නැත්නම් උපචිත පදනම. එනිසා ව්‍යාපාරවල ලාභ ගණනය කරන්නේනව පදනම් දෙකකට. එකක් මුදල් පදනම, අනිත් එක උපචිත පදනම. මතක තියාගන්න මුදල් පදනමේදී ලාභ හොයද්දී වියදම විදියට ගන්න ගෙව්ව ගාන විතරයි. ආදායම විදියට ගන්න ලැබුණ ආදායම විතරයි. බලන්න. එහෙනම් 21ට ගන්න ඕනේ ගෙව්ව වියදම් ටික විතරයි. 2009-4-1ට උපචිත දීලා තියෙනවා විදුලි වියදම්. 2009-4-1ට ඉදිරියට ගෙවූ වියදම් දීලා තියෙනවා. 2019-2010 තුල ගෙවූ වියදම් දීලා තියෙනවා. ඒ වගේම අවුරුදු අගට උපචිත සහ ඉදිරියට ගෙවූ වියදම් දීලා තියෙනවා. දැන් මේක හරිය ලේසි. ගෙවුව ප්‍රමාණය ගන්න ඕනේ. විදුලි වියදමේ ගෙවුව ප්‍රමාණය අර මැද තීරුවේ තියෙනවා 2009-2010 තුල ගෙවූ කියලා. විදුලි වියදම 26000යි. රක්ෂණ ගාස්තු 21000යි. කුලී 36000යි. දුරකථන 12000යි. එහෙනම් පුතේ පිළිවෙලින් උත්තරේ බලන්න 26000 21000 36000 12000 21 වෙනි එකට උත්තරේ 1. අපි වියදම් විදියට මුදල් පදනමේදී හඳුනාගන්නේ මුදලින් ගෙවුව වියදම් විතරයි. එහෙනම් උත්තරේ 1 21ට. 22 උපචිත පදනම අනුගමනය කළේ නම් ඒ වියදම් අයිතම යටතේ ආදායම් විස්තරයට මාරු කළ යුතු වගයන් වන්නේ කියලා. එහෙනම් අපිට වියදම් ගිණුම් හදන්න වෙනවා. මේක ඇවිල්ලා විදුලි වියදම. මේක ඇවිල්ලා විදුලි වියදම. විදුලි වියදම් ගිණුමේ ආරම්භක උපචිතේ එනවා ඊගේසෙස බැර පැත්තට 2000. උපචිත කියන්නේ ගෙවි යුතු. ආරම්භයේ ඉදිරියට ගෙවූ කියන්නේ වත්කම් ශේෂයක් නැහැ දීලා. ඊට පස්සේ අවසානයේට දීලා තියෙනවා වර්ෂ තුල ගෙවූ තියෙනවා. ගෙවුවනම් මුදල් පාලන බැර මේකට හර වෙනවා මුදල් කියලා. විදුලියට ගෙවූ ටික 26000යි. ඊට පස්සේ තියෙනවා ආයේ 2010 3:31ට උපචිත. ඒ කියන්නේ ගෙවිය යුතු. එහෙනම් ඊගේ ශේෂයෙන් ඕන බැර පැත්තට තුලණයට යටින් ගෙවිය යුතුයි. පාගේ ශේෂ වෙනවා හර පැත්තට හර. ඊගේ පාගෙන්න ඕන කියලා අපි ඉගෙනගන්න තියෙනවා. එතකොට ඉදිරියට ගෙවූ ශේෂ නැහැ. එහෙනම් මේක තුලණය කරපුවම 30ක් එනවා හර පැත්ත. බැර පැත්තේ 100ට සමාන කළාම 28ක වෙනසක් එනවා. මෙන්න මේ 28 තමයි ලාභ ප්‍රකාශනේ මම ලාලා කියලා දානවා. ලාභ ප්‍රකාශනේ විදුලි වියදම විදියට එන්න ඕනේ. ඔන්න ඔය 28000 පුතේ. හරිද? ඔන්න ඔය 28000. හරිද? ඊට පස්සේ ඊළඟ එක. ඊළඟට හදන්න ඕනේ ඔය වගේම රක්ෂණ වියදම්. ඔය වගේම හදන්න ඕනේ රක්ෂණ වියදම් එක. ඒකටත් හදනවා අපි ගිණුම. රක්ෂණ වියදමයටත් අපි හදනවා ගිණුම. හරිද? මෙන්න රක්ෂණ වියදම් ගිණුම.
ඒ රක්ෂණ වියදම් ගිණුමේ ආරම්භයේ උපචිත නම් නැහැ. හැබැයි ඉදිරියට ගෙවූ තියෙනවා ආරම්භයේ 3000. වර්ෂය තුල ගෙවූ තියෙනවා මුදල් බැර රක්ෂණ වියදම් වලට හර මුදල් කියලා 21000. උපචිත නම් නැහැ. නමුත් වර්ෂ අවසානයේ ඉදිරියට ගෙවූ තියෙනවා පුතේ. ඒ කියන්නේ හර පැත්තට වත්කම විදියට එන්න ඕනේ ඊගේ ශේෂය රුපියල් 5000ක්. පාගේ ශේෂයෙන් එන්න ඕන බැර පැත්තට 5000. මේක තුලනය කළාම එනවා 24000යි හර පැත්ත 24000යි 19000ක් එනවා ලාභ ප්‍රකාශනයේට වියදම. අන රක්ෂණේ එනවා 19000. right. ඊළඟට හදන්න ඕනේ කුලී. මෙන්න කුලී වියදම් ගිණුම. කුලී වියදම් ගිණුමේ ආරම්භයේ උපචිත තියෙනවා 4000ක් ඊගේ ශේෂය. බැර පැත්තට 4000යි. ඉදිරියට ගෙවුන්නේ නැහැ. වර්ෂය තුල ගෙවුම් තියෙනවා මුදල් පාලන බැර කුලීයකට හර පුතේ 36000ක් ගෙවලා තියෙනවා. අවසානයේ උපචිත නැහැ. නමුත් ඉදිරියට ගෙවීම් තියෙන අවසානයේට හර පැත්තට ඊගේ ශේෂය ඉන්න ඕනි රුපියල් 2000ක්. බැර පැත්තට පාගේ ශේෂය ඉන්න ඕන රුපියල් 2000ක්. මේක තුලනය කළාම හර පැත්ත 36000යි බැර පැත්ත 36000ට තුලනය කළාම වෙනසක් එනවා පුතේ බැර පැත්තෙන් ලාභයට 30000ක ලාභයට 30000ක් එනවා වෙනස. ඊළඟ වියදම් ගිණුමත් හදන්න වෙනවා අපිට දුරකථන වියදම් ගිණුම. මේක ඇවිල්ලා දුරකථන වියදම් ගිණුමේ ආරම්භයේ තියෙනවා ඉදිරියට ගෙවීම් රුපියල් 1000ක්. ඒ වගේම වර්ෂය තුල මුදල් ගෙවීම් තියෙනවා මුදල් පාලන බැර දුරකථන වියදම් හර 12000. මම දිත්ත සටහනත් එක්කම කියන්නේ මගේ පුතාලට මගේ දරුවන්ට මේක පුළුවන් වෙන්න ඕන නිසා. ඊට පස්සේ අවුරුද්ද අවසානයේට උපචිතයක් තියෙනවා 2000ක. එහෙනම් මගේ දරුවෝ බැර පැත්තට ඊගේ ශේෂෙ ඉන්න ඕනේ 2000. හර පැත්තට පාගේ ශේෂෙත් එන්න ඕනේ 2000. හරිද? අවසාන ඉදිරියට ගෙවීමක් නැහැනේ දරුවෝ. එතකොට එකතු වෙනවා 14යි 1යි 15යි හර පැත්ත. බැර පැත්තත් 15යි. වෙනසක් එනවා 15ක ඒක ලාභයට. දැන් වියදම් පිළිවෙලින් කොහොමද එන්න ඕනේ? විදුලි වියදම එන්න ඕනේ රුපියල් 28000යි. රක්ෂණය 19000යි. කුලී 30000ක් එන්න ඕනේ නේද? කුලී 30000යි. ඊට පස්සේ දුරකථන එන්න ඕනේ 15000. බලන්න මේ උත්තරයක් තියෙනවද? 28000යි 19000යි 30000යි 15000යි. උත්තරේ 22ට උත්තරේ 5. 22ට උත්තරේ 5 පුතේ. 23 වෙනි එක. ව්‍යාපාරයේ විසින් මුදල් පදනම අනුව ගණනය කර ඇති ලාභය 160000. මුදල් පදනමට ලිව්ව ලාභය 160000. ඒ කියන්නේ මුදල් පදනමට ලාභ හොයනකොට ලාභ විදියට අරන් තියෙන්නේ මෙන්න මේ මුදලෙන් ගෙවුව වියදම් ටික. මම මෙතන පාලින් ලියන්න. මේ අයිනින් ඔන්න බලන්න. 26000යි විදුලි වියදම් රක්ෂණ ගාස්තු 21000යි කුලී 36000යි දුරකථන 12000. මේක තමයි වියදම. 6යි 1යි 7යි 6යි 13යි 2යි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 2යි 5යි 3යි 8යි 1යි 9යි. 95ක් සමා වියදම විදියට අරන් තියෙන මුදලින් ගෙවලා. එතන 95000ක් වියදම අඩු කරලා ලාභය අරන් දීලා තියෙනවා මේගොල්ලෝ කීයද? 160000. දැන් අපිට ආපු වියදම් කීයද? ඒකත් මම ලියනවා. 28000යි දුරක විදුලිය. රක්ෂණය 19000. හරිද? කුලිය 30000යි. දුරකථන 15000යි. එතන අපිට වියදම එනවා 8යි 9යි 17යි 5යි 22කින් 2 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 1යි 5යි 3යි 8යි 1යි 9යි. අපිට වියදම ආවේ 92000යි. හරිද? හොඳට බලන්න. මුදල් පදනමට අපි වියදම විදියට 95000ක් ලියනවා. 95000ක් වියදම ලියලා අපිට ලාභ එනවා 160000. අපිට ලාභ එනවා 160000. හැබැයි
උපචිත පදනමට වියදම ලිව්වා නම් එන්නේ වියදම කීයද 92000. මුදල් පදනමට වියදම 95000යි උපචිත පදනමට වියදම 92000යි. කීයක් අඩුවෙන් තියෙනවද? වියදම හරියටම රුපියල් 3000ක් අඩුයි. වියදම හරියටම රුපියල් 3000ක් මෙතන අඩුයි. නැත්නම් මෙතෙන්ට වඩා මුදල් පදනමේ වියදම වැඩි 3000. වියදම් වැඩි වෙනකොට ලාභ මොකද වෙන්නේ? ලාභ අඩුවෙන් එන්නේ. එහෙනම් 95000ක් අඩු කරලා 160000 ආවේ. අපි එහෙනම් 95000 එකතු කරමු. වියදම එකතු කරමු ආයේ. එතකොට එනවා ආදායම මේ ඉතුරු වෙච්ච ලාභෙට වියදම අඩු කරපු එක එකතු කළාම එනවා ආදායම 255000. ඔන්න ඔය 255000න් ආය අඩු කරන්න මේ වියදම 92000. ඒ අඩු කළාම එනවා 5න් 2ක් 3යි 15න් 9ක් 6යි 163000යි කියලා ලාභය. එහෙනම් උපචිත පදනමට ලාභෙ වෙන්න ඕන පුතේ 163000. ඒ කියන්නේ 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ 163000. මේකට මෙහෙම උත්තරේ ගන්නත් පුළුවන්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. කලින් ලාභේ 160000 නේ තියෙන්නේ. 160000 නේ. මෙතන වියදම 92000යි. මෙතන වියදම 95000යි. 3000ක් වැඩියෙන් තියෙනවා. එහෙනම් 3000ක් වැඩි වුණාම මොකද වෙන්නේ? වියදම් 3000ක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා 3000. එහෙනම් මේ අඩු වෙච්ච ලාභය මේකට එකතු කරන්න. එකතු කළාම ඒත් හැදෙනවා ලාභය 163000යි උත්තරේ. ක්‍රම දෙකක්. කැමති විදියකට උත්තර ලබා ගන්න. හැබැයි අවබෝධ කරගන්න ක්‍රමවේදය කොහොමද කියලා. right. 24 සිට 26 දක්වා ප්‍රශ්න වලටත් ඔන්න දීලා තියෙනවා ඒකේ දුන්නේ ආදායම. ඔන්න කලින් දුන්නේ මොනවද? වියදම්නේ. දැන් දෙන්නේ ආදායම්. හරිද? ආදායම් දීලා ආදායම් වල පළවෙනි ප්‍රශ්නේ 24 වෙනි එකේ අහනවා උපචිත පදනම අනුව ආදායම් විදියට ගන්නෙ මොනවද කියලා ආදායම් ප්‍රකාශනයේට. එතකොට උපචිත පදනමට අනුව ආදායම් ප්‍රකාශනයේට ආදායම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා අර වගේම ගිණුම් හදන්න. ගිණුම් හදන්න නැතුව ගන්නත් පුළුවන්. ඒ වුණාට මම ගිණුම් හදනවා හැමෝටම ලේසි වෙන්න ඕන නිසා. යම් පුතෙකු යම් දරුවෙකු ගිණුම් හදන්නේ නැතුව උත්තර ගන්නවා නම් හරි හොඳයි. අන්න කොමිස් එකේ ලැබිය යුතුයි 4000 3000ක් හර. ලැබිය යුතුයි කියලා 3000 හර වෙනවා. වර්ෂ තුල මුදලින් ලැබෙන එක මුදල් පාලන හර මේකට බැර වෙනවා රුපියල් 24000. අවසානට තියෙනවා ලැබිය යුතු. ලැබිය යුතු කියන්නේ වත්කම. ඊගේ ශේෂෙනවා හර පැත්තට 5000යි. පාගේ ශේෂෙනවා බැර පැත්තට 5000යි. තුලනය කළාම 29000යි. 29000ට සමාන වෙන්නේ වෙනසක් එනවා 26000ක. ඒක ලාභ ප්‍රකාශනයේට අන කොමිස් ආදායම. ඊට පස්සේ අපි හදනවා කුලී ආදායම. මේ ඇවිල්ලා කුලී ආදායම. කුලී ආදායමේ කලින් ලද තියෙන ආරම්භයේ වගකීමක් ඒක පුතේ 4000ක්. මුදලින් ලැබුණ ටික මුදල් පාලන හර මේ කුලී ආදායම් එකට බැර වෙනවා මුදල් කියලා 28000. අවසානට කලින් ලද තියෙනවා ඒ කියන්නේ වගකීමක් අවසානට බැර පැත්තට ඊගේ ශේෂ ඉන්න ඕනේ රුපියල් 6000ක්. හර පැත්තට පාගේ ශේෂ එනවා 6000ක්. තුලනය කරපුවම 28යි 4යි කියන්නේ 32යි. 32යි. ලාභයට එනවා පුතේ ආදායම විදියට 26000ක් කුලිය. ඊළඟට තියෙනවා පොලි. ඊළඟ ආදායම පොලි. බලන්න පොලි. පොලි වල ලැබිය යුතු තියෙනවා ආරම්භය 2000 හර ශේෂය. ඊට පස්සේ මුදලින් ලද තියෙනවා මුදල් පාලන හර
කුලී ආදායම් බැර මුදල් කියලා රුපියල් 36000. ඊට පස්සේ අවසානයේ තියෙනවා කලින් ලද කියන්නේ වගකීමක්. ඊගේසෙසේ බැර වෙනවා පුතේ 5000. පාගේසෙසේ 5000යි. තුලනය කළාම 36000ට වෙනසක් එනවා ලාභෙට 5යි 2යි 7යි 7යි 9යි 16න් 6 දැන් මේකක් ඉතුරුයි 29000ක් පොලී ආදායම. අවසාන ආදායම් වර්ගය. ඒක ඇවිල්ලා වෙනත් ආදායම්. වෙනත් ආදායම් අර වගේම අවසානයේ තියෙනවා කලින් ලද 3000 වගකීම. වර්ෂය තුල මුදලින් ලැබෙනවා මුදල් පාලන හර ආදායම් බැර 25000යි. ලැබිය යුතු තියෙනවා 1000. ලැබිය යුතු 1000 කියන්නේ වත්කමක්. ඊගේ ශේෂයක් එනවා හර පැත්තට 1000යි. පාගේ ශේෂ එනවා බැර පැත්තට 1000යි. තුලනය කළාම 29000ක් එනවා බැර පැත්ත එකතුව. හර පැත්තත් 29000යි. ලාභෙට එනවා 29000ක ශේෂයක් ආදායම විදියට. දැන් එහෙනම් හරි. දැන් කොහොමද එන්නේ ආදායම? දැන් ආදායම එනවා කොමිස් ආදායම විදියට ගන්න වෙනවා 26000. කුලී ආදායම විදියටත් 26000යි. පොලී ආදායම විදියට 29000යි. වෙනත් ආදායම විදියට 29000යි. 24ට උත්තරේ පුතේ 4. මේම ගිනුම් හදන්න නැතුව උත්තර ගන්නත් පුළුවන්. එහෙම බලන්න. මේ ආරම්භක අවසාන ශේෂ ලියලා අපිට උත්තර ගන්න පුළුවන්. ඒක පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ අහනවා මුදල් පදනමට අනුව ආදායම් ප්‍රකාශනයේ ලියන ආදායම් විස්තරයේ ලියන ආදායම් මොනවද? පුතේ මුදල් පදනමට අනුව ගන්නේ මේ මුදලින් ලද ආදායම් විතරයි. කොමිස් 24000යි, කුලී 28000යි, ඔන්න මැද තියෙන පෙළිය. පොලී 36000යි, වෙනත් 25000යි. 25ට උත්තරේ 5 පුතේ. 25ට උත්තරේ එහෙනම් 5. 26 වෙනි ප්‍රශ්නේ. උපජිත පදනම යටතේ ගණනය කර ඇති ලාභය 120000යි. ඒ කියන්නේ මෙන්න මේ ආදායම් ටික දාලා හොයලා තියෙන ලාභේ 120000යි. අපෙන් අහනවා මුදල් පදනමට ලාභය. අපි ඉස්සෙල්ලා මේ ලාභ ටික දාමුකෝ. උපජිත පදනමේ ආදායම් මොනවද? 26යි 26යි 29යි 29යි. ආදායම් වෙනවා 6යි 12යි 9යි 9යි 18යි 30න් බිංදුව දැම්ම 3ක් ඉතුරුයි. 3යි 2යි 5යි 7යි 9යි 11යි. 110000ක් අපි ආදායම් විදියට අරගෙන තියෙන උපජිත පදනමට. එතකොට මුදල් පදනමට ආදායම් විදියට අපි ගත්තේ 24යි 28යි 36යි 25යි. ඔය ටිකනේ ගත්තේ. 8යි 4යි 12යි 12යි 18යි 5යි 23න් 3 දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 2යි 6යි 6යි 3යි 9යි 2යි 11යි. අපි එතන ආදායම් විදියට අරන් තින්නේ 113000. දැන් එතකොට උපජිත පදනමට ලාභය වෙලා තියෙන්නේ 120000නේ. ඒ කියන්නේ අපි 120000 ලාභ අරන් තින්නේ මේ 110000ක් එකතු කරලා. ඒ නිසා මේ 120000 ලාභෙන් අඩු කරනවා අපි ඒකතු කරපු ආදායම 110000. අපිට එහෙම හදන්නත් පුළුවන්. නැත්නම් මං ඉන්නතර ලේසි ක්‍රමයට කියන්න. කලින් ගානෙත් මං මෙහිම ලාභය ලියලා අඩු කරලානේ පෙන්නුවේ. අපි ලේසි ක්‍රමයට විතරක් මේක හදලා බලමු. ඔන්න පුරුදු වෙන්න. උපජිත පදනමට ආදායම 110000ක් ලියනවා. හැබැයි මුදල් පදනමට ආදායම 113000. මෙතෙන්ට වඩා මෙතන ආදායම රුපියල් 3000ක් වැඩි. මෙතෙන්ට වඩා මෙතන ආදායම රුපියල් 3000ක් වැඩි. ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ 110000ක් ලියලා ලාභය ආවේ 120000 නම් ඒ 120000න් 110000 අඩු කළාට පස්සේ ඉතිරි වෙන ලාභෙට මේ ටික එකතු කරන්න 113000. එනේ මෙතෙන්ට වඩා මෙතන රුපියල් 3000ක් වැඩි. ඒ 3000 120000ට එකතු කරන්න. එතකොට නිවැරදි එතෙන්ට ලාභ වෙනවා 123000. 123000. 26ට උත්තරේ පුතේ 1. ඔන්න ඔය විදිහට
අපිට ආදායම් ප්‍රකාශන හදද්දී මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදද්දී ඒ කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාරවල එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරවල එහෙම නැත්නම් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල එහෙම නැත්නම් අසම්පූර්ණ සටහන් සහිත ව්‍යාපාරවල එහෙම නැත්නම් සමාගම් වගේ ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන ඒ කියන්නේ ලාභ ප්‍රකාශන මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදද්දී මෙන්න මේ විදියට ගිණුම් හදලා ආදායම කීයද වියදම කීයද කියලා අපිට හොයාගන්න වේවි. උසස් පෙළ විෂය නිර්දේශේ අපි වැඩිපුරම මේ ගණන් හදන්නේ උපචිත පදනමට. මුදල් පදනමට නෙමෙයි උපචිත පදනමට. හැබැයි උපචිත පදනමට මේක හදන නිසා අපිට මේ ගණන් පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගන්නම සිද්ධ වෙනවා පුතේ. එනිසා මෙන්න මේ අභ්‍යාස මේ බහුවර්ණ ප්‍රශ්න මෙතන 6ක් තියෙනවා. මේ 6 නැවත නැවත හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. right. අපි එනවා 27 වෙනි ප්‍රශ්නෙට. අයිතමයක ප්‍රමාණාත්මක භාවයේ සැලකිල්ලට ගත යුතු අවස්ථා ලෙස පහතේ වාදී යත මේවා අතරින් නිවැරදි වන්නේ බලමු. අයන්න වියදම් ප්‍රාග්ධන වියදම් සහ අයබාර වියදම් ලෙස වර්ග කිරීමේදී ප්‍රමාණාත්මක භාවය පිළිබඳ බලන්න වෙනවා. ප්‍රමාණාත්මක භාවය කියලා කියන්නේ ඇල්මැති පාර්ශව නැත්නම් තොරතුරු පරිශීලනය කරන පාර්ශව තොරතුරු පරිශීලනය කරලා තීරණ ගනිද්දී ඒ තීරණ වලට ඇති කරන බලපෑමට අපි කියනවා ප්‍රමාණාත්මක භාවය කියලා. යම්කිසි තොරතුරක් මූල්‍ය ප්‍රකාශන තුල නොපෙන්වීම නිසා යම්කිසි තොරතුරක් මූල්‍ය ප්‍රකාශන තුල නොපෙන්වීම නිසා ඇල්මැති පාර්ශව ගන්න තීරණ වරදිනවා නම් අපි එතන කියනවා ප්‍රමාණාත්මක භාවයක් තියෙනවා කියලා. හැබැයි යම්කිසි තොරතුරක් මූල්‍ය ප්‍රකාශන තුල පෙන්වෙන්නේ නැහැ කියලා ඇල්මැති පාර්ශව ගන්න තීරණ වලට බලපෑමක් වෙන්නේ නැත්නම් අපි කියන එතන ප්‍රමාණාත්මක භාවයක් නැහැ කියලා. නම් යාන්නේ ප්‍රමාණාත්මක භාවයේ සැලකිල්ලට ගන්න ඕන අවස්ථාව. පළවෙනි එක හරි. වියදම් බෙදනවා ප්‍රාග්ධන වියදම් සහාය බාර වියදම්. ඔයගොල්ලෝ ප්‍රාග්ධන වියදම් සහාය බාර වියදම් ඉගෙනගෙන තියෙනවා. ආයන්න වියදම් ඍජු සහ වක්‍ර වියදම් ලෙස වර්ග කිරීමේදී ඔව් එතකොටත් බලනවා. එයන්න කිසියම් අයිතමයක් වෙනමම පෙන්눔 කළ යුතුද අනිකුත් අයිතමයන්ට එකතු කර පෙන්눔 කළ යුතුද යන්න තීරණය කිරීමේදී ඔව් එතකොටත් බලනවා. ඊයන්න වත්කම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමේදී ඊයන්න වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග නැහැ. ඊයන්නේ නැහැ. උත්තරේ 1 පුතේ 27ට උත්තරේ 1. 28 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක් විසින් අනුගමනය කළ ගිණුම් කරන පිළිවෙත් කීපයක් පහත දැක්වේ. ඒත එක් පිළිවෙතට අදාළ ගිණුම් කරන සංකල්පය වඩාත් නිවැරදිව දැක්වෙන කාණ්ඩය තෝරන්න. උද්දමන අනුපාතයේ සැලකිල්ලට නොගෙන මූල්‍යමය අගයන් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කොට ඇත. ඔව්. උද්දමනය ගැන හිතන්නේ නැතුව මූල්‍යමය අගයන් විතරක් මූල්‍ය ප්‍රකාශනවල පෙන්නනවා. අපි ඒක මූල්‍ය මිනුම් සංකල්පයට අනුව. ආයන්න සාපේක්ෂ වශයෙන් වැදගත් අයිතමයන් සියල්ල මූල්‍ය ප්‍රකාශවල වෙනමම පෙන්눔 කර ඇත. ඔව්. ඒකට අපි කියන්නේ ප්‍රමාණාත්මක බව. කලින් කතා කරපු කොටස. එයන්න හැකි උපරිම ආකාරයෙන් අවශ්‍ය තොරතුරු සත්‍ය සාධාරණ අයුරින් හෙළිදරව් කර ඇත. ඒකට අනාවරණ සංකල්පය. ඊයන්න කාලච්ඡේදයේ ආදායමට අදාළ වියදම ලාභ ගිණුමට හර කර ඇත. ඔව්. කාලච්ඡේදයට අදාළ ආදායමයි වියදමයි මූල ප්‍රකාශන වල පෙන්වනවලු ඒක ගැලපුම් සංකල්පය. ඊයන්න මුදලින් ලැබී නැතත් කාලච්ඡේදය තුල උපයන ලද ප්‍රමාණය ආදායම් ලෙස හඳුනාගෙන නැත. ඒක උපලබ්ධි සංකල්පය. මුදලින් නොලැබුණාට ආදායම බවට ජනිත වෙලා තියෙන්න ඕනේ. උපලබ්ධි වෙලා තියෙන්න ඕනේ. අපි භාණ්ඩ විකුණලා තියෙන්න ඕනේ. සල්ලි තාම හම්බෙලා නැතුවට කමන්නේ. අපි භාණ්ඩ මොකද්ද කරලා තියෙන්න ඕනේ? විකුණලා තියෙන්න ඕනේ කියලා කියනවා. එහෙනම් උත්තරේ විදියට එන්නේ 28ට දෙවෙනි එක. 28 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරේ පුතේ. 19 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මෙන්න මේ පල්ලෑ තියෙන ප්‍රකාශ වලින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියනවා. 4. උත්තර 5ක් තියෙනවා බලන්න නිවැරදි ප්‍රකාශය අහන්නේ. තෝරාගත් ගිණුම් කරන පිළිවෙත වර්ෂෙන් වර්ෂයට මාරු කිරීම කෙසේවත් කළ නොහැකි බව අනුරූපතාවයේ සංකල්පයෙන් කියවන අතර එසේ මාරු කරන්නේ නම් මූල ප්‍රකාශන වල විශ්වාසවන්තභාවය බිඳ වැටේ. ඒක වැරදි පුතේ. 2. තෝරාගත් ගිණුම් කරන
පිළිවෙත වර්ෂයෙන් වර්ෂයට වෙනස් නොකළ යුතු අතර වෙනස් කරන්නේ නම් ඒ සඳහා ගිණුම් කරන ප්‍රමිත කමිටුව අනුමැතිය නැහැ. එහෙම එකක් නැහැ. 3. තෝරාගත් ගිණුම් කරන පිළිවෙත් කඩකිරීම මූල්‍ය වාර්තා භාවිතා කරන්න නිවැරදි තොරතුරු නොලැබෙන බව තහවුරු කරන්නක් වන අතර ඒකත් වැරදි. අපි මේ කතා කරන මේ ප්‍රශ්නට අදාළ තොරතුරු ප්‍රමිත වෙනස් මේ ගිණුම් කරන පිළිවෙත ගිණුම්කරණය කරන ආකාරය වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා කොහෙද? අපි සාකච්ඡා කරලා තියෙනවා මේක කොහෙද පුතේ? අපි මේක සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි වීඩියෝ ක්ලිප් එක ඇතුලේ. හොඳට බලන්න ඒක ඔන්න හොඳට බලන්න. කලින් කරපු එකක් පුතේ. කලින් කරපු එකක් මේ. 4 වෙනි එක. තෝරාගත් ගිණුම් කරන පිළිවෙත් වර්ෂයෙන් වර්ෂයට මාරු කිරීම නොකළ යුතු අතර ඊට හොඳින් සාධාරණ ලෙස තොරතුරු හෙළිදරව් කළ හැකි නම් පමණක් වෙනසකට ඉඩ දෙනු ලැබේ. පුතේ 29ට උත්තරේ 4. 4 වෙනි එක තමයි හරි. 5 වෙනි එක මම කියවන්න කියෙත් නැත්තේ ඒකයි. 4 හරි. 30 වෙනි ප්‍රශ්නය. 30 වෙනි එක. වත්කමක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒවා අතරින් නිවැරදි වන්නේ කියලා අහන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ඒක හරි. නීත්‍යානුකූල අයිතිය ව්‍යාපාරයට හිමි වී තිබීම. නෑ පුතේ. වත්කමක් වෙන්න නීත්‍යානුකූල අයිතිය අපිට ලැබෙන්න ඕනේ නැහැ. එයන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ගැනීමේ සම්භාවිතාවක් තිබීම. ඒක හරි. ඊයන්නේ ව්‍යාපාරය විසින් පාලනය කිරීම. ඒකත් හරි. සුම්බුන්නගයක් තියෙන්න ඕනේ නැහැ. උත්තරේ 4 පුතේ. 4. 31. ගිණුම්කරණයේ සංකල්පමය රාමුව යටතේ ඇති මූලික ගිණුම්කරණ උපකල්පයන් වන්නේ. මූලික උපකල්පනය තමයි අකණ්ඩ පැවැත්ම. හැබැයි ඊට අමතරව පෙන්වන්න පුළුවන් තවත් උපකල්පනයක් තියෙන උපචිත පදනම. ප්‍රධාන උපකල්පනය අකණ්ඩ පැවැත්ම. හැබැයි ඕන්නම් තවත් ගන්න පුළුවන් උපකල්පනයක් විදිහට අකණ්ඩ පැවැත්ම. එහෙම ගත්තොත් අකණ්ඩ පැවැත්මත් එක්ක තවත් උපකල්පනයක් විදිහට ගන්න පුළුවන් උපචිත පදනම. එහෙම ගත්තොත් අපි උපකල්පන දෙකක් පෙන්නනවා. එක අකණ්ඩ පැවැත්ම. ඒක තමයි ප්‍රධාන එක අකණ්ඩ පැවැත්ම. ඊට අමතරව ඕන්නම් පෙන්වන්න පුළුවන් උපචිත පදනම. එතකොට 31ට උත්තරේ 1. 32 වෙනි ප්‍රශ්නේ. ගිණුම් කරන තොරතුරු වල ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ 4 වන්නේ. පුතේ උත්තරේ 3. අවබෝධ කරගත හැකි බව, අදාළ බව, විශ්වාස කළ හැකි බව, සසදිය හැකි බව. උත්තරේ 3. 33. වගකීමක ලක්ෂණ නිවැරදිව දැක්වෙන කාණ්ඩයේ තෝරන්න. වර්තමාන බැඳීමක් හෝ අනාගත බැඳීමක් තිබීම, අතීත ගනුදෙනුවක හෝ අනාගත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, බේරුම් කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලාගෙන මේ අනාගත ගැන කතා කරන්නේ නැහැ. වර්තමාන තත්ත්වයක් ගැන කතා කරනවා. අනාගතයේදී ගනුදෙනුවක් ඇති වෙන්නේ නැහැ. එනිසා පළවෙනි එක වැරදි. 2. අනාගත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, අනාගත බැඳීමක් වීම, ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන සම්පත් ගලාගෙන යම මේ අනාගත නෙමෙයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වගකීම කියන්නේ. 3 වෙනි එක. වර්තමාන බැඳීමක් තිබීම, අනාගත ප්‍රතිලාභ අහිමි වීම, අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. වර්තමාන බැඳීම, අනාගත ප්‍රතිලාභ අහිමි වීම, අතීත ගනුදෙනුවක ප්‍රතිඵල. අනාගත ප්‍රතිලාභ අහිමි වීම ගැන අපිට කතා කරන්න බෑ පුතේ. 4. අතීත ගනුදෙනුවක හෝ සිද්ධියක ප්‍රතිඵලයක් වීම, වර්තමාන බැඳීමක් තිබීම, බේරුම් කිරීමේදී ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලාගෙන යාමක් සිදු වීම. උත්තරේ පුතේ 33ට උත්තරේ 4. 33ට උත්තරේ 4. 34 වෙනි ප්‍රශ්නේ. ආදායම සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ ඔබට දී ඇත. ගිණුම් කාල පරිච්ඡේදයේ නැත්නම් ගිණුම් කාලච්ඡේදය තුල ආර්ථික ප්‍රතිලාභ වල වැඩිවීමක් සිදු වේ. වත්කම් අගේ වැඩිවීමක් හෝ වගකීම් අගේ අඩුවීමක් හෝ මුදල් ගලා යාමක් සිදු වේ. හිමිකමේ අගේ වැඩිවීමක් සිදු වේ. ඒ හිමිකරුවන්ගේ දායක වීමකින් තොරව වන හිමිකමේ වැඩිවීමක. අයබාර හා ලාභ යන දෙකම ඊට අයත් වේ. පුතේ මේකේ නිවැරදි මේ තියෙන ඔක්කොම අයන්න ආයන්න ඇයන්න ඊයන්න මේ ඔක්කොම නිවැරදි. ඒ කියන්නේ 34ට උත්තරේ 5. 34ට උත්තරේ 5. 35 වෙනි ප්‍රශ්නය. වියදමක ලක්ෂණ නිවැරදිව ඇතුළත් කාණ්ඩයේ තෝරන්න. ආර්ථික ප්‍රතිලාභ අඩුවීමක්, මුදල් ගලා යාමක් හෝ වත්කම් අඩුවීමක් හෝ වගකීම් වැඩිවීමක් සිදු වේ. වත්කම් මුදල් ගලා යාමක්, මුදල් ගෙවීමක්, වත්කම් අඩුවීමක්, වගකීම් වැඩිවීමක් ඒවා හරි. ආර්ථික ප්‍රතිලාභ අඩුවීමක් හරි. බෙදා හැරීමකින් තොරව හිමිකමේ අඩුවීමක් සිදු වේ එකත් හරි. දෙවෙනි එක ආර්ථික ප්‍රතිලාභ අඩුවේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයකින් මුදල් ගලා යාම.
හරි. ආර්ථික ප්‍රතිලාභ අඩුවේ, වගකීම් අඩුවේ, වත්කම් වැඩි වේ. වත්කම් අඩුවේ, වගකීම් වැඩි වේ, මුදල් ගලා යාමක් සිදු වේ. අතීත ගනුදෙනුවන් නිසා ඇතිවේ ප්‍රතිලාභ සහිත සම්පත් පිටතට ගලාගෙන යයි වර්තමාන. මේ තියෙන උත්තර පහෙන් හොඳම එකක් ගන්න එපා පුතේ. දැන් මේ පහෙන් සමහර ඒවා එකින් ළඟ යනවා ඒවත් හරි. හැබැයි හොඳම එකක් තෝරගන්න එපා. ඒ නිසා 35ට හොඳම එක පුතේ පළවෙනි ප්‍රශ්නේ. හරිද? 35ට හොඳම එක පළවෙනි ප්‍රශ්නේ. හරි පුතේ. අපි අදට මෙතනින් වැඩ ටික නතර කරනවා. තවත් අවසාන ප්‍රශ්න 20 පමණ ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඊළඟ සතියේ එන pre MCQ ක්ලාස් එකේදී අපි කතා කරමු මේ ප්‍රශ්න 20 පිළිබඳව. ඔන්න ප්‍රශ්න පිළිබඳ ගැටලු තියෙන අය අපිට WhatsApp පණිවිඩයක් එවන්න. අපේ WhatsApp නම්බර් එකට අපිට WhatsApp පණිවිඩයක් එවන්න. papers ටික download කරගෙන ඒව papers අධ්‍යයනය කරන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න තියෙන අය අපෙන් අහන්න. ඒ වගේම අපේ පන්තිත් එක්ක කුරුණෑගල, අනුරාධපුර, වාරිපල නගරවල අපිත් එක්ක එකතු වෙන්න කැමති අය අපිට WhatsApp පණිවිඩයක් දාලා අපේ පන්ති සිද්ධාන්ත පන්ති එක්ක එකතු වෙලා බලන්න. ඔබේ ජයග්‍රහණේ විජයග්‍රහණයක් කිරීමේ අරමුණින් අපි ඔබ ළඟට එනවා අධ්‍යාපනය අරගෙන. ඒ අධ්‍යාපනය කියන්නේ අවියක්. ඒ අවියත් එක්ක ඔබ ජයග්‍රහණය කරන්න ඕන ජීවිතය. එහෙනම් හැමෝටම ආයුබෝවන්, බුදුසරණයි, ජය වේවා.